අයිබෝවන් යථාර්ථවාදීව ලෝකෙ දෙස බලන්නට ලොවටා සිදුවීම ඔබ වෙත ගෙනෙන ශ්‍රදා 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම රවිදුරේෂ් මදුරංග. ප්‍රථමයෙන් අවධානය දවසේ තතුරගත් ප්‍රධාන පුවත් සිරස්තල වෙතට. නිවයිනට පැමිණෙන රාජ්‍යතාන්ත්‍රිකයන්ට PCR වාර්තා ඉදිරිපත් කිරීම අනිවාර්ය කරයි. ලබන සඳුදා සිට බස් ප්‍රමුඛතා මන්තීරු නීතිය යළි ක්‍රියාත්මකයි. විනාශයට යන තලංගමුව වලගම්බා විහාරය. මව්බිම වෙනුවෙන් එක්වෙමු විශේෂ පුණ්‍ය ව්‍යාපෘතිය සාර්ථකව ඉදිරියට. නෝර්වේ ඇති වූ නායයාම. මෙවන විට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව 1806ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද දිනේ හඳුනාගත් නව ආසාදිතයන් 5 දෙනාත් සමගයි. එමෙන්ම ඊයේ දිනේ නව ආසාදිතයන් 4 දෙනෙකු හඳුනාගෙන තිබුණා. එලෙස ඊයේ දිනේදී හඳුනාගත් නව ආසාදිතයින් 4 දෙනා අතර නාවික හමුදාවේ 2 දෙනෙකු සහ බංග්ලාදේශයේ සිට පැමිණි 2 දෙනෙකු සිටින බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අනුව මෙරට කොරෝනා ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව 891ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට වෛරසය ආසාදනය වූවන් 902 දෙනෙකු දිවයිනේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ. රෝහල්වල වෛරස් ආසාදිතයින් යයි සැක සහිතව ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 46ක්. එමෙන්ම මේ දක්වා මෙරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 11ක්. මෙරටට පැමිණෙන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයන් මෙරටට ඇතුල්වීමේදී PCR වාර්තා ඉදිරිපත් කිරීම අනිවාර්ය වන බව විදේශ කටයුතු සම්බන්ධතා අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයින් පැමිණෙන රටින් පැය 72කට පෙර ලබාගත් PCR පරීක්ෂණ වාර්තා කටුනායක ගුවන්තොටුපළේදී ඉදිරිපත් කළ යුතු බවයි විදේශ කටයුතු සම්බන්ධතා අමාත්‍යාංශය පවසන්නේ. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පවසන්නේ අදාළ PCR පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කිරීමට අපොහොසත් වන සියලුම රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයින් කටුනායක ගුවන්තොටුපළේ සිදු කරන PCR පරීක්ෂණ සඳහා මුහුණ දිය යුතු බවයි. එමෙන්ම PCR පරීක්ෂණයට මුහුණ නොදෙන තානාපති කාර්යාලය ප්‍රධානීන් පවුලේ සමාජිකයින් සහ සෙසු කාර්ය මණ්ඩලය නිරෝධායන නීතීන්ට අනුකූලව කටයුතු කිරීමට පියවර ගත යුතු බවද එම නිවේදනය මගින් පෙන්වා දෙනවා. නිරෝධායන කාලය අවසන් වීමෙන් අනතුරුව රාජකාරී ආරම්භ කිරීමට පෙර ඔවුන් නැවත PCR පරීක්ෂණයකට බඳුන් විය යුතු බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. එසේම ජර්මනියේ සිට ශ්‍රී ලාංකිකයන් පිරිසක්ද අද මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළින් මෙරටට පැමිණියා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් A330 දරන ගුවන් යානය මගින් ජර්මනියේ හම්බකර නුවර සිට අදාළ මගින් පිරිස මෙරටට පැමිණ තිබෙනවා. විශේෂ මානුෂීය හේතුන් මත 235 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලාංකික පිරිසක් මේ ආකාරයෙන් ගෙන්වා ගැනීමට කටයුතු කළ අතර ඔවුන් ගුවන්තොටුපළ පරිශ්‍රයේදී පූර්ණ විෂ බීජ හරණයට ලක් කර PCR පරීක්ෂණ සඳහා බස් රථ මගින් ගාල්ල වරාය වෙත රැගෙන යාමට කටයුතු කරනු ලැබුවා. ඉන් අනතුරුව එම පිරිස නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමටයි කටයුතු කරනු ලැබුවේ. මේ අතර ලබන අගෝස්තු 1 වනදා සිට සති දෙකක නිරෝධායන කාල සීමාවකින් තොරව සංචාරකීන්ට දිවයිනට පැමිණිය හැකි බව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය නිවේදනය කළා. කෙසේ නමුත් ඔවුන් කාලානුරූප පරීක්ෂාවට ලක් කිරීමටද තීරණය කර තිබෙනවා. ඒ අනුව ඕනෑම රටක සංචාරකයෙකුට කටුනායක රත්මලාන හෝ මත්තල ගුවන්තොටුපළෙන් දිවයිනට ඇතුළු විය හැකි. ඔවුන් ශ්‍රී ලංකාව බලා නික්මීමට පැය 72කට පෙර COVID-19 වෛරසය සඳහා PCR පරීක්ෂණයට ලක්වීම අනිවාර්යයි. එමෙන්ම ඔවුන් ගුවන්තොටුපළේදීද නොමිලේ PCR පරීක්ෂාවකට ලක් කිරීමට නියමිතයි. මෙලෙස නැවතත් දිවයිනට පැමිණෙන සංචාරකින් අවම වශයෙන් දින 5ක් රැඳී සිටිය යුතු අතර පැමිණි දින 4ත් 5ත් අතර කාලය තුල නැවත COVID-19 PCR පරීක්ෂාවට ලක් කෙරෙනවා. දින 10කට වැඩි කාලයක් රැඳී සිටින විදේශිකයින් තුන්වන පරීක්ෂාවට ලක්විය යුතු බවයි සංචාරක ප්‍රවාදන කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ. එහිදී වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වන පුද්ගලයින් අදාළ හෝටලයේදී හෝ රෝහල්ගතව නිරෝධායනයට ලක් කෙරෙනු ඇති. දිවයිනටම පනවා තිබූ ඇඳරි නීතිය අද පෙරවරුවේ ඉවත් කෙරුණා. ඒ අනුව අඛණ්ඩව දින 2ක් පුරා පනවා තිබූ ඇඳරි නීතිය අද අලුයම 4ට ඉවත් කෙරුණ බවත් නැවත රාත්‍රී 11ට පැනවෙන බවත් දැනුම් දී තිබෙනවා. ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ අද දිනේ සිට දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවල ඇඳරි නීතිය නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා පමණක් බවයි.
එමෙන්ම කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික් අතර ගමනාගමනයට ඇති අවසරය නොවෙනස්ව පවතින බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. රාජ්‍ය පෞද්ගලික දෙයංශයේ ආයතන සහ කාර්යාල පවත්වාගෙන යාමේදීත් එදිනෙදා ජනජීවිතයේදීත් කොරෝනා නිවාරණ සෞඛ්‍ය නිර්දේශ පෙර පරිදි මුළුමුනින්ම පිළිපදින ලෙස රජය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. දිවයිනේ නිරත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩවීමක් ඉදිරි දින කිහිපය අපේක්ෂා කරන බව කාල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද දිනේද ප්‍රදේශ රැසකට අලියම් කාලයේ සිට තරමක දැඩි වර්ෂා තත්ත්වයක් ලැබී ඇති බවයි වාර්තා වන්නේ. බස්නාහිර වයඹ සබරකමුව සහ මධ්‍යම පළාත්වලත් ගල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. ඒ අනුව බස්නාහිර වයඹ සහ සබරකමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වර්ෂාපතනයන්ද අපේක්ෂිත බව එම නිවේදනයේ සඳහන්. දිවයින හරහා විශේෂයෙන් මධ්‍යම කඳුකරේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 40-50 දක්වා වැඩි විය හැකි බවද එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. වයඹ බස්නාහිර සබරගමු දකුණු සහ මධ්‍යම වගේ පළාත්වල ඕනෑම අවස්ථාවක වැසි හෝ ගිගුරුම් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. ඊට අමතරව තරමක තද වැසි අපි අපේක්ෂා කරන්නේ බස්නාහිර වයඹ සබරගමු වගේ පළාත්වලත් මධ්‍යම කඳුකරේ බටහිර බැවුම් පැත්තෙත් සාමාන්‍ය මිලිමීටර් 50 ඉක්මන වර්ෂාපතනය ලැබීමේ හැකියාවකුත් තියෙනවා. රාත්‍රී කාලයේ හෝ සවස් යාම වෙනකොට දිවෙණි ඌව හා අම්පාර මඩකලපුව වගේ දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙන්න හැකියාවකුත් තියෙනවා. දිවයින වටා මුහුදු ප්‍රදේශවලද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂිතයි. එසේ මෙම මුහුදු ප්‍රදේශවල නිරත දෙසින් හමන සුළං ධාරාවල වේගය පැයට කිලෝමීටර් 30-40ක් පමණ වන අතර කොළඹ පුත්තලම මන්නාරම සහ කන්කසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වාත් මාතර හම්බන්තොට සහ පොතුවිල් හරහා මඩකලපුව දක්වා මුහුදු තීරයේ සුළඟේ වේගය පැයට කිලෝමීටර 50-60ක් දක්වා වැඩි විය හැකියි. සාමාන්‍යයෙන් දිවයිනේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් තියෙන ගැඹුරු මුහුදු තීරවල දීවර කටයුතු වල යෙදෙන්න එපා කියලා අපි කියනවා. ඊට අමතරව දිවයිනේ සෙසු මුහුදු තීර ගත්තාම මේ තත්ත්වයේ තියෙන හින්දා ඒ පිළිබඳ අවධානය යොමු කරමින් දීවර කටයුතු කරන්න කියන එක තමයි ඉල්ලා සිටින්නේ. කෙසේ නමුත් මෙම කැළඹෙන ස්වභාවය 8 වෙනිදා විතර වගේ වෙනකොට අඩු පීඩන කලාපයක් බවට පරිවර්තනය වෙන බව පේනවා. හැබැයි මේකේ ඍජු බලපෑමක් දිවෙන්නට නැහැ. මේකේ වක්‍ර බලපෑම තිබෙන හින්දා නීති දිග කොටසේ තියෙන මේ වැසි සත්ත්වේ අඩු වැඩි වෙමින් ඉදිරි දින කිහිපය තුළ පවතින්න හැකියාවක් තියෙනවා. පැතිර යන COVID-19 වසංගත තත්ත්වය හමුවේ ශ්‍රද්ධා මාධ්‍ය ජාලය මගින් ක්‍රියාත්මක කරන මව්බිම වෙනුවෙන් එක්වෙමු පුණ්‍ය ව්‍යාපෘතියේ තවත් අදියරක් ඊයේ පැවැත්වුණා. ඒ රත්නපුර ගැටහැත්ත ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින්. මව්බිම වෙනුවෙන් එක්වෙමු පුණ්‍ය ව්‍යාපෘතිය. මෙම වසංගත තත්ත්වය හමුවේ නිරතුරු රට වෙනුවෙන් කැපවෙන විරුවන්ට සෙම මහජනතාවටද මව්බිම් වෙනුවෙන් එක්වෙමු පුණ්‍ය ව්‍යාපෘතිය හරහා විවිධ ද්‍රව්‍යයන් හා උපකරණ බෙදා දීම අධීර කිහිපයක් යටතේම පසුගිය කාල සීමාව තුළ සිදු කෙරුණා. එයට සමගාමීව ඊයේ දිනේදී රත්නපුර ගැටහැත්ත ප්‍රදේශයේ බෝපැත්ත ශ්‍රී සෝමානන්ද ඉංග්‍රීසි මාධ්‍ය පිරිවෙන් වාසී ස්වාමීන් වහන්සේලා සඳහා අවශ්‍ය වන වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ පුණ්‍ය කටයුත්තයි ක්‍රියාවට නැංගුණේ. මෙම වසංගත තත්ත්වය හමුවේ අවශ්‍යතාවයන් සහිත ප්‍රදේශ සඳහා තවදුරටත් මව්බිම් වෙනුවෙන් එක්වෙමු පුණ්‍ය ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. මහමෙවුනා අසපු සංචිතයෙන් සුවිශාල සේවාවක් පූජනීය කිරිබත්ජුන ඥානානන්ද ලොකු ස්වාමින් වහන්සේ හරහා සිදු කරන බව විශේෂයෙන් අපි සිහිපත් කරනවා. ඒ වගේම විශේෂයෙන්ම වියලි සලාක දානය සඳහා උදව් උපකාර කරන්නට යෙදුණු සියලුම දෙනාට විශේෂයෙන්ම මහමෙවුනා අසපුවේ අනුශාසක පූජනීය කිරිබත්ජුන ඥානානන්ද ලොකු ස්වාමින් වහන්සේට සද්ධා මාධ්‍ය ජාලයේ මේ සඳහා අපකැප වෙලා කටයුතු කරන පින්වත් ස්වාමින් වහන්සේලාටත් ඒ වගේම අනිකුත් මේ සඳහා උදව් උපකාර කරන්නට යෙදුණු අනුග්‍රහය දැක්වූ සියලු දෙනාටමත් අපි විශේෂයෙන් මේ වෙලාවේදී පුණ්‍ය ආනුමෝදනා කර සිටිනවා. කුරුණෑගල ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ තලංගමුව ග්‍රාමීය ජනපදයේ පිහිටි ඉතාමත් පෞරාණික සහ ඉහළ ඓතිහාසික වටිනාකමකින් යුත් තලංගමුව ශ්‍රී පුරාණ වලගම්බා රජමහා විහාරස්ථානය මෙවන විට විනාශය අභිමුඛව පවතින බව විහාරාධිපති අස්කිරි මහා විහාර කාර්ක සංඝ සභික පූජ්‍යපාද වදුරාගල ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ පවසනවා.
වලකම්බා රජ සමයට අයත් වසර දහස් ගණනක් ඉපැරණි බෞද්ධ සිද්ධස්ථානයක් ලෙසයි මෙම තලංගමුව ශ්‍රී පුරාණ වලගම්බා රජමහා විහාරස්ථානය සැලකෙන්නේ. ඉහළ ඓතිහාසික වටිනාකමකින් යුත් මෙම විහාරස්ථානය වලගම්බා රජු විසින් ඉදිකොට ශාසනයට පූජා කළ බව සඳහන්. නමුත් මේ විහාරස්ථානය පිළිබඳ කිසිදු හෝ වගකිව යුතු අංශයක් මේ දක්වා සොයා බලා නොමැති බවයි විහාරාධිපති ස්වාමින්ද්‍රයන් වහන්සේ සඳහන් කළේ. වතුර වැටලා කාදනය වෙන නිසා තමයි මම ওই ටික පහලේ අදලා මෙයාලා තියෙන්නේ මේ දිලවුන්ගෙන් බොහොම හානි තියෙනවා. මෙම විහාරස්ථානයේ රජ සමයේ භික්ෂූන් වහන්සේලා විශාල පිරිසකට සෙවන දුන් කටාරම් හා ශෛලමය ලෙන් රැසකින් යුක්ත වන අතර ප්‍රධාන ලෙන් විහාරය මේ වන විට සම්පූර්ණයෙන් විනාශ වීමේ අවධානමට ලක්ව පවතිනවා. ලෙන් විහාරය තුළ ශෛලමය සැතපෙන හා සමාධි මෙන්ම විවිධ ඉරියව් සඳහන් බුදුරජාණන් වහන්සේගේ පිළිරූ පිහිටා තිබුණත් මෙම පිළිම් වහන්සේ කලකට පෙර නිදන් හොරුන්ගේ ග්‍රහණයට ලක්ව අබලන්ව පවතිනවා. මේ පිළිම වහන්සේගේ සිරස කඩලා නිදන් හාරලා තිබුණා. දැන් අවුරුදු 30කට විතර ආසන්න කාලයක්. ඊට අමතරව වේයන් හා වෙනත් කෘමීන්ගෙන් මෙන්ම පුස් වර්ධනය වීම හේතුවෙන් ලෙන් විහාරය තුළ ඇති ඉතාමත් පෞරාණික බිතුසිතුවම් රැසක් මේ වන විටද විනාශයට ලක්වෙමිනුයි පවතින්නේ. ඊට අමතරව ගල්කණු සෙල්ලිපි ඇතුළු ඓතිහාසික වටිනාකමින් යුත් නටබුන් රාශියක් හා විහාර පරිශ්‍රය පිහිටි ඉපැරණි වැවද වල් වදිමින් කැලෑවට යට වී පැවතීම දැඩි ගැටලුකාරී තත්ත්වයක් වනවා. පන්සල් ඉඩම් අක්කර 64ක ප්‍රමාණයක් තියෙනවා. ඒ ඉඩම් 64ක ප්‍රමාණයෙන් අක්කර 30ක ප්‍රමාණයක් ඉඩම් භුක්ති විඳිනවා. ඒ භුක්ති විඳින අය කිසිදු මුදලක් මේ වන විට අවුරුදු 30කට ආසන්න කාලයක් විහාරස්ථානයේ නඩත්තුව සඳහාවත් කිසි දෙයකට මුදලක් නොදෙන බවත් මට බොහොම මරණීය තර්ජන තියෙන බවත් මට පැහැදිලිව කියන්න වෙනවා. මේ ලෙන් විහාරය ඇතුලේ බොහොම මැටි බිත්ති වලින් බැඳලා තියෙනවා. ඒවා විනාශ වෙනවා, හේදිලා යනවා. ඉතින් අදාළ අයට පහු කාලෙකත් මේවා ප්‍රකාශ කළාට ඒ කිසිම කෙනෙක් මේ සහායක් දුන්නේ නැහැ. වලගම්බා මහරජතුමන් මේ විහාර භූමි කරවා මේවා විහාර සංවර්ධනය කරලා මේවා හාමුදුරුවන්ට පූජා කරලා තියෙනවා. ඒ හාමුදුරුවෝ දිවි හිමියෙන් දුෂ්කර ගමනක ඇවිල්ලා මේ වගේ ආයතන පවත්වාගෙන යන්න විශාල මෙහෙයක් සිද්ධ කරනවා. මම ප්‍රධාන වශයෙන් රජයෙන් හෝ වේවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් හෝ වේවා මේකේ තියෙන මේ සම්පත් ටික රැක ගැනීමටත් විහාර භූමියේ තියෙන මේ පරණ විහාරේ ප්‍රතිසංස්කරණය කරලා කාටත් වඳින්න පුදන්න හොඳ පූජා භූමියක් සකස් කර දෙන ලෙස රජයටත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඒ නිලධාරි මාතුන්ටත් මම බොහොම කරුණාවෙන් ඉල්ලනවා මේවා බලලා කියලා කටයුතු කරන්න කියලා. රටවටෙන් වාර්තා වූ සිදුවීම් කිහිපයක තොරතුරු දකිමු දැන්. ලබන සඳුදා සිට දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවද දුම්රිය කිහිපයක් එදින ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී.එස්. පොල්වත්තගේ මහතා ප්‍රකාශ කළේ කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වන දෙනුවර මැණිකේ සහ ගල්කිස්ස සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වන ශීඝ්‍රගාමී දුම්රියන් ඇතුළු දුම්රිය කිහිපයක් එදින ධාවනය නොවන බවයි. එමෙන්ම ආසන කලින් වෙන් කර ගැනීමේ පහසුකමද සුපුරුදු පරිදි ක්‍රියාත්මක වන බවද එම මහතා වැඩිදුරටත් සඳහන් කළා. ලබන සඳුදා සිට බස්නාහිර පළාත තුළ රථවාහන මන්තීරු නීතිය නැවත ක්‍රියාත්මක කරන බව කොළඹ නගරයේ රථවාහන ඒකකය පවසනවා. එහි අධ්‍යක්ෂ පොලිස් අධිකාරී කමල් පුෂ්පකුමාර මහතා සඳහන් කළේ මේ අනුව බස් රථ ප්‍රමුඛතා මන්තීරු නීතියද මොරටුව සිට පිටකොටුව ඕල්කට් මාවත දක්වා ක්‍රියාත්මක කරන බවයි. මේ පිළිබඳව සොයා බැලීමට දෛනික රථවාහන රාජකාරීවලට යොදවා ඇති පොලිස් නිලධාරීන්ට අමතරව අතිරේක නිලධාරීන් 500ක් යෙදවීමට කටයුතු කරන බවද පොලිස් අධිකාරීවරයා සඳහන් කළා. ඒ අනුව අනිද්දා සිට සෑම දිනකම උදැසන 6 සිට 9 දක්වා සහ පසුරු 4 සිට 7 දක්වා කාලය තුල බස් ප්‍රමුඛතා මන්තීරු නීතිය ක්‍රියාත්මකයි. එමෙන්ම බස් මන්තීරුවට යතුරු පැදි ත්‍රිරෝද රථ හෝ සැහැල්ලු වාහන ඇතුළු කිරීම සම්පූර්ණයෙන්ම තහනම් බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සඳහන් කළා. කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාව සැදැහැවතුන් වෙනුවෙන් වසා ඇති නමුත් දන්තධාතුන් වහන්සේ වෙනුවෙන් කෙරෙන පුද සත්කාර ඒ අයුරින්ම දෛනිකව සිදු කෙරෙනවා. ඒ අනුව පොසොන්පුර පස්වරුස්සක පොහෝ දිනයට සමගාමීව දන්තධාතුන් වහන්සේ වෙනුවෙන් සිදු කරන පොසොන් පෙරහැර ඊයේ ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රය තුළ සංචාරය කළා. අපගේ ශරීරයට යම් ආකාරයකින් වෙසක් ශරීරගත වුවහොත් ඒ අවස්ථාවේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ඔබව දැනුවත් කරන්නටයි මේ සූදානම. සමහරක් වෙලාවට මේ වසවිස ඕන කමනුත් ගන්නා ඉන්නවා. සමහරක් අයට ඒක අහම්බෙන් වසවිස පෙවෙන්න පුළුවන්. දැන් ගෙදර එකම විත්තියට වතුර බෝතල් තිබ්බොත් සමහරට අනිත් එකේ තියෙන ටිනර් වෙන්න පුළුවන්.
මොකද සමහරක් අය වතුර බෝතල් බලාගෙනනේ ඉන්නේ හිස්සු නැහැටි ඔක්කොම පුරවන්න. එවැනි වැරදීම් සිදු වෙන්න පුළුවන්. හදිසියක් දෙයක් සිදු වුණොත් අපි හිතමු සාමාන්‍ය වසක් ඔබට පෙවිලා තියෙන හොඳම දේ තමයි ඒ පුද්ගලයාට කියන වමනි දාන්න කියලා. පුළුවන් තරම් උත්සාහ කරන්න වමනි දාම්මන්න. වමනි දැම්මට පස්සේ ඔබට පුළුවන් හොඳට ඒ පුද්ගලයාට වතුර බොන්න දෙන්න. ඒ කියන්නේ හැබැයි කාදනීය දෙයක් බිව්වොත් නෙවෙයි මම කියන්නේ සාමාන්‍යයෙන් වසක් විසක් පෙවුනොත් ඔබ හොඳට ඒ පුද්ගලයාට වමනි දාන්න කියලා වතුර හොඳට පොවලා ඊට පස්සේ ළඟම ඇති රෝහලක් කරා යන්න. එතකොට රෝගියා පෙන්වු කරන ලක්ෂණ වලට ප්‍රතිකාර ලබා දෙන්නේ. දැන් මේ දේ ක්‍රියාත්මක කළ පැමිණීම වැදගත් වෙනවා වගේම ඔහු බීලා තියෙන වස වර්ගයේ කුමක්ද කින්දමන්ද කියන එකත් ඔබ වෛද්‍යරයා දැනුවත් කිරීම වැදගත් වෙනවා. හැබැයි කලබලයටපත් වෙන්න එපා. වස විස කියන එකෙන් ශනිකව ක්‍රියාත්මක වෙන්න පුළුවන් යම් කාලයක් ගිහිලා ක්‍රියාත්මක වෙන්න පුළුවන්. නමුත් රෝහලට ආරක්ෂිතව ගෙනීම තුළ ඒ රෝගියාගේ ජීවිත සුරක්ෂිත කරගන්න අපිට හැකියාවක් තියෙනවා. ලෝකයේ අපට යමක් ලබා දුන්නේ නම් එය නැවත ලෝකයට පෙරලා ලබා දිය යුතුයි. එමෙන්ම ලෝකෙ වෙනුවෙන් අප එලෙස ලබා දෙන සියල්ල නැවත නොසිතූ මොහොතක අප කරා පැමිණීමේ හැකියාවද පවතිනවා. ජීවිතය තුළදී යහපත් දේ නිරතුරුවම අන්‍යයන්ට තිළින කළ යුතු අතර එවිට යහපත කෙදිනක හෝ ඔබ කරා පැමිණෙනු ඇති. එලෙස ලෝකයට යහපත දායාද කළ සොඳුරු මිනිසෙකුගේ ජීවිතය පිළිබඳ අප තබන සටහනක් මේ. මේ තමයි සර් නිකලස් වින්ටන්. දෙවන ලෝක යුද්ධ සමයේ චෙක් රාජ්‍යයේ සිටි යුදෙව් දරුවන් ජර්මානුවන්ගෙන් බේරා ගැනීමට මොහු ඉතාමත් රහස්‍යගත මෙහෙයුමක් ආරම්භ කරනවා. ඒ 1938 වසරේදී. හැබැයි ජර්මානුවන් කිසිම විටකත් මේ මෙහෙයුම ගැන දැනන් සිටියේ නැහැ. වින්ස්ටන් විසින් එම දරුවන් චෙකොස්ලෝවැකියාවේ සිට බ්‍රිතාන්‍යයට රැගෙනීමට සමත් වුණා. එම දරුවන් රැගෙන ආවා පමණක් නොවේ, ඔවුන්ට මාපිය රැකවරණය ලබා දීමටත් වින්ස්ටන් වග බලාගත්තා. මේ අතර සර් නිකලස්ගේ බිරිඳට ඔහුගේ පැරණි පොතක් හමුවෙනවා. ඉන් පසුවයි මේ සියලු දේවල් හෙළිවන්නේ. එතෙක් මේ කතාව අවුරුදු 50ක් පුරා ලෝකෙන් සැඟවී තිබුණා. ඇය මේ පොත BBC සේවයට ලබාදීමෙන් මෙහි අගමුල සියල්ලම තුණා. මේ අතරතුරයි සර් නිකලස්ට BBC ආයතනෙන් සජීවී වැඩසටහනකට ආරාධනා ලැබෙන්නේ. Perhaps you can see this is a picture of Nicholas Winton himself with one of the children he rescued. නමුත් සිදුවෙන දේ ගැන නිකලස් දැනන් සිටියේ නැහැ. But back here is the list of all the children. This is Vera Diamant, now Vera Gissing. We did find her name on his list. Vera Gissing is with us here tonight. Hello, Vera. And I should tell you that you are actually sitting next to Nicholas Winton. Can I ask, is there anyone in our audience tonight who owes their life to Nicholas Winton? If so, could you stand up, please? එදා කුඩා තරුවන් ලෙස දැක්ක මොවුන් අද වැඩිහිටියන් වෙලා. ඔහුගේ දැස කඳුලින් තෙත්තුනේ නොදනුවත්වමයි. ලෝකයේ පවතින පැවති සියලු යුද්ධයන් වලදී පළමුවෙන්ම මියදුනි. මිය දෙන්නේ මනුස්සකමයි. සර් නිකලස් රැකගත්තේ ඒ මිය දෙන මනුස්සකමයි. සූදානම විදෙස් පුවත් වෙතට අවධානය යොමු කරන්නට. මුහුණු ආවරණ පැළඳීම සම්බන්ධයෙන් නව නිර්ණායකයන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එමගින් දක්වා ඇත්තේ පොදු ස්ථානවල මුහුණු ආවරණ පැළඳීම මගින් COVID-19 වෛරසය ව්‍යාප්තිය අවම කිරීමට ඉවහල් වන බවයි. මුහුණු ආවරණ පැළඳීමෙන් වෛරසය සහිත බිඳිති තවත් අයෙකුට සම්ප්‍රේෂණය වීම අවම වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නවතම උපදෙස් මාලාවේ ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙතෙක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශ කර තිබුණේ සෞඛ්‍ය සම්පන්න පුද්ගලයන් මුහුණු ආවරණ පැළඳීම COVID-19 වෛරස ව්‍යාප්තියට හේතු සාධක වන බවට නිශ්චිත සාධකයක් නොමැති බවයි.
මේ වන විටත් ඇතැම් රටවල් ජනතාවට මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබීම යහපත් ප්‍රවණතාවක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා. පෙර දිනයන්හිදී පරිදිම ගත වූ පැය 24 තුළද වැඩිම කොවිඩ් මරණ සහ ආසාදිතයින් වාර්තා වන්නේ බ්‍රසීලයෙන්. ඊයේ දිනේදී බ්‍රසීලයෙන් ආසාදිතයන් 30,136ක් වාර්තා වන අතර මරණ සංඛ්‍යාව 1,008ක්. COVID-19 වෛරසය හමුවේ වැඩිම බලපෑම් එල්ල වූ රටවල් අතර දෙවන ස්ථානයේ පසුවන බ්‍රසීලයේ මේ වන විට ආසාදිතයින් 6,46,600ක් වාර්තා වී ඇති අතර සිදු ඇති මරණ සංඛ්‍යාව 35,047ක් ඉක්මවා තිබෙනවා. ලතින් ඇමරිකාවේ කොරෝනා වෛරස් කේන්ද්‍රය වන බ්‍රසීලයේ සෑම මිනිත්තුවකට වරක්ම කොරෝනා මරණයක් වාර්තා වීමත් සමග ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිවත්වීම පිළිබඳව සලකා බලමින් සිටින බව එරට ජනාධිපති ජයිර් බොල්සොනාරෝ ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එමෙන්ම ඉන්දියාවේ කොරෝනා වෛරස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉතාලියද පසු කර ගොස් ඇති අතර ලොව කොරෝනා වෛරසයෙන් වැඩිම පීඩාවට ලක් වූ 6 වන රට බවට ඉන්දියාව පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. COVID-19 ගෝලීය වසංගතය හේතුවෙන් වසා දැමුණු සාප්පු සංකීර්ණ ආගමික ස්ථාන සහ අවන්හල් ලබන 8 වනදා සිට විවෘත කිරීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා. ඒ සඳහා මාර්ගෝපදේශ පෙළක්ද නිකුත් කර ඇති බවයි ඉන්දිය මාධ්‍ය සඳහන් කළේ. ඒ අනුව ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් කොවිඩ් මරණ 286ක් සහ ආසාදිතයින් 9,471ක් වාර්තා වී තිබෙනවා. එරට මාධ්‍ය වාර්තා කළේ COVID-19 වෛරසය හේතුවෙන් මුළු මරණ 6,649ක් සිදු ඇති අතර ආසාදිතයින් 2,36,184ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. උතුරු නෝර්වේහි ඇල්ටා මහනගර සභා බල ප්‍රදේශයේ බලවත් නායෑමකින් පසුගියදා නිවාස කිහිපයක් මුහුදට ගසාගෙන උසස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එයින් කිසිදු ජීවිත හානියක් සිදු වී නොමැති බවයි. පසුගිය තුන්වන බදාදා නෝර්වේ උතුරු දෙසින් නැති ෆින්මාක් ප්‍රාන්තයේ පිහිටි ඉතා අලංකාර වනාන්තර කඳු සානු සහ වෙරළබඩ භූදර්ශන සහිත ඇල්ටා මහනගර සභාවේ මෙම බලවත් නායෑම සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ නෝවිජියානු ජල සම්පත් හා බලශක්ති අධ්‍යක්ෂ ඉංජිනේරුවරයෙකු වන ඇන්ඩර්ස් ජෝඩල් ප්‍රකාශ කළ ඇත්තේ එහිදී නායකීය බිම් කොටසේ දල වශයෙන් අක්කර 24ක් පමණ වන බවයි. එමෙන්ම වාසස්ථාන ලෙස යොදා ගන්නා කැබින් 4ක් ඇතුළුව ගොඩනැගිලි 8ක් විනාශ වී ඇති බවයි ඔහු පෙන්වා දී ඇත්තේ. එහිදී කිසිදු ජීවිත හානියක් සිදු වී නොමැති අතර එම නායෑමට පෙර සියලු වැසියන් ගොඩනැගිලි වලින් ඉවත් කර ගැනීමට කටයුතු කළ බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම මෙම පරිමාණයේ මඩ නායෑම් නෝර්වේහි කලාතුරකින් මෙන්ම සමහර අවස්ථාවල සෑම වසරකට හෝ දෙකකට වරක් සිදුවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ. එත් සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමවට පත්වෙනවා. හමුයමු හෙටත් සවස 6 දිහට. ඔබ සැමට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.